තිත්ත සරල දහම් කාරණාවේ සිට නිර්වාණ මාර්ගය දක්වා තෙරුවන් සරණින් දලදා සමිඳු බෙලෙන් ඔබ සැමට සියලු යහපත උදා වේවා. සෑම දන සිත් තුළ විදර්ශනා ලෝකයේ දල්වනු පිණිස බෞද්ධයා මාධ්‍ය ජාලයේද මැදිහත් වීමෙන් කටුගස්තුට බෞද්ධ බල මණ්ඩල ශාලාවේදී මාසිකව පටිගත කරනු ලබන ධම්ම නදී තිත්ත ධර්මානුශාසනා මාලාව සඳහා වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙන්නේ අලවතුගොඩ මාතලේ පාර පදිංචි කේ.ඒ. සන්ධ්‍යා කුමුදුනී කොඩිතුවක්කු මහත්මිය සමග ශ්‍රී දලදා තපෝවනයේහි කල්යාණ මිත්‍ර පිරිස විසින්. ඒ අනුව එම පින්වත් පිරිස එක්ව තමන් සූදානම් කරගත් මල් වට්ටිය පළමු කොට ලෝතුරා බුදු පියාණන් වහන්සේ වෙත පූජා කරමින් අනතුරුව දේශකයන්න් වහන්සේට දහත් වට්ටියද පිළිගන්වා අප කෙරෙහි කරුණාවෙන් මෙම ධර්මානුශාසනාව පවත්වන හැටියට පාද නමස්කාර කොට ආරාධනා කරනු ලැබුවා. අවසරයි ස්වාමීනි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සදහවත් සත්පුරුෂ පින්නතුනි, අද අපි මේ අංගුත්තර නිකායේ
පංචක නිපාතයේ සඳහන් වෙන ඉට්ඨ ධම්ම සූත්‍රය මූලික කරගෙන ඒ ආශ්‍රයෙන් සිදු කරන හතරවෙනි ධර්ම දේශනාව. ඒ වගේම මේ සූත්‍රයේ ආශ්‍රයෙන් සිදු කෙරෙන අන්තිම ධර්ම දේශනාව හැටියට මේ දේශනාව සිදු කරන්නයි සූදානම් වෙන්නේ. මේ සූත්‍රයේ ඇසුරින් කරපු තුන්වෙනි ධර්ම දේශනාව නිමා කරන වෙලාවේ මේ යසස ලැබෙන්නේ කොහොමද? යසස වැඩෙන්නේ කොහොමද කියන කාරණාව තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. එහෙමනම් යසස වැඩෙන්න නම් මනාව දම්පැන් දෙන එකත්, දන් දෙනකොට පිරිස් එකතු කරගෙන දන් දෙන එකත්, බොහෝ දෙනෙකුට දන් දෙන එකත් බොහොම වටිනවා කියලා අපි සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් බොහෝ දෙනෙකුට දන් දෙන එක ඒ මහා සංඝයාට, තවත් බොහෝ පිරිස් වලට දන් දෙන එක. හැබැයි භාග්‍යතුන් වහන්සේට නම් තනියම දන් දුන්නත් යසස වැඩෙන බව සිහිපත් කළා. ඊළඟට අපි මේ කාරණාව සිහිපත් කරමින් හිටියා මේ කල්යාණ මිත්‍රයන්ට එරෙහි නොවීම පිළිබඳව. සංසාරේ ප්‍රාර්ථනාවක් ගොනු කරන්න ඕනේ කියලා සිහිපත් කළා. කල්යාණ මිත්‍රයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේම්වා කියලා. එතකොට කාටද මේ කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ? අපිට සංසාරයෙන් එතර යන්න මග කියලා දෙන අය. කල්යාණ මිත්‍රයෝ, සත්පුරුෂයෝ. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේමත් සත්පුරුෂයන් ඇසුරු කරන්න කියලා. මේ ලෝකේ තියෙන උතුම්ම කාරණා 38ක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මංගල කාරණා කියලා. දැන් එතකොට ඔය කාරණා 38ට අමතරව මේ ලෝකේ වෙනත් මංගල කාරණා නැහැ. ඒ කියන්නේ එහෙනම් මේ විශ්වයේ තියෙන උත්තරීතරම කරුණු 38 නෙවෙයි තියෙන්නේ මංගල සූත්‍රයේ ඇතුළේ. එහෙමනම් මංගල සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ සිහිපත් කළා අසේවනාච බාලාන. කවදාවත් බාලයෝ ඇසුරු කරන්න එපා. බාලයෝ ඇසුරු නොකරන එක මේ ලෝකේ තියෙන හොඳම වැඩ. ඉන් පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පණ්ඩිතානංච සේවනා. පණ්ඩිතයෝ සත්පුරුෂෝ සේවනය කරන්න. ඒකත් මේ ලෝකේ තියෙන හොඳම වැඩ. බාලයෝ ආශ්‍රය කරන්න ගියොත් උසස් තැනක ඉන්න කෙනා ටිකෙන් ටික පහතට වැටෙනවා මිසක් පහළ තැනක ඉන්න කෙනා ඉහළට යනවා බොහොම අඩුයි. එහෙම වෙනවා නම් හොඳයි. නමුත් වෙන්නේ ඉහළ ඉන්න කෙනා ක්‍රමානුකූලව පහළට එන එක. භාග්‍යතුන් වහන්සේ මේ කරුණු පැහැදිලි කරන අපූර්ව සූත්‍රයක් තියෙනවා සේවිතබ්බ සූත්‍රය කියලා. මම හිතනවා මේ වැඩසටහනේ අපිට ඉස්සරහට සාකච්ඡා කරන්න තියෙන හොඳ සූත්‍ර දේශනාවක් සේවිතබ්බ සූත්‍රය. අපි ඒකත් සාකච්ඡා කරමු ඉස්සරහට. මේ කරුණු පැහැදිලි කරනකොට මේ තමන්ට වඩා පහත් මට්ටමේ කෙනෙක් ඇසුරු කරන්න එපා කියන එක කොයි තරම් අවධාරණය කළාද පින්නතුනි සඳහන් කරන්නේ මුළු ජීවිතේම අටසිල් රකින්න කෙනෙක් ඉන්නවනම් එයාට පන්සිල් රකින්න අයවත් ඇසුරු කරන්න එපා කියලා. අටසිල් රකින්න කෙනා පන්සිල් අය ඇසුරු කරන්න එපා කිව්වා. පන්සිල් රකින්න කෙනාට වටිනවා අටසිල් රකින්න කෙනා ඇසුරු කරන එක. අනේ මගේ මිත්‍රයා හැමදාම අටසිල් රකින්නවා මාත් අටසිල් රකින්න පටන් ගන්න ඕනේ කියලා යොමු වෙනවා නම් හොඳයි. හැබැයි මිත්‍රයාගේ පැත්තට අනිත් පැත්තට ඇදිලා ගිහිල්ලා මේ අටසිල් ගන්න එක්කෙනා එක එක සිල්පදේ අඩු කරගන්න ගියොත් ඒක තමයි නරක. ඒ නිසා දසසිල් ගන්න කෙනෙකුට අටසිල් ගන්න කෙනෙකුත් අටසිල් ගන්න කෙනෙකුට පන්සිල් ගන්න කෙනෙකුත් ඇසුරු කරන්න එපා කියන කාරණාව තමයි සඳහන් කළේ. එහෙමනම් අපි නිතරම ප්‍රාර්ථනා කළා බාලාශ්‍රයෙන් මිදෙන්න ඕනේ කියලා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මේ කරපු පින්කමේ ආනුභාවයෙන් මට කවදාවත් බාලී කැසුරු කරන්න ලැබෙන්න එපා. සත්පුරුෂයන්ගේ සමාගමේම මට මුණ ගැහිවා.
දැන් ඕක බුදුරජාණන් වහන්සේ ළඟ අපි කරන ප්‍රකාශයක්. ඉල්ලීමක්. මට බාලියෝ හම්බෙන්න එපා. ප්‍රකාශ කරලා ඉල්ලීමක් කරනවා. ඒ වුණාට අපි බාලයන්ගෙන් ඈත් වෙලාද කියලා අහලා බලන්න ඕනේ. ඒ අපි අපෙන්ම අහලා බලන්න ඕනේ දැන් ජීවිතේ බාලියෝ ඇසුරු කරන එක නවත්තලාද කියලා. හැබැයි එහෙම අහලා බලහම තාම නවත්තපු බවක් පේන්නේ නැහැ. අපි තාම බාලියෝ ඇසුරු කරනවා. මම ඒක දෙවක නිතර සඳහන් කළේ මම භාග්‍යතුන් වහන්සේ ගාව එහෙම සඳහන් කරනවා ගිහිල්ලා වැඳ වැටිලා. එළියට එනකොටම දුරකථනය අරගෙන බාලියෙකුට ඇමතුමක් දෙනවා. හෙට මගේ අහවල් වැඩේ කරගන්න තියෙනවා එන්න කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මේ මගේ වැඩ ටික කරගන්න විතරක් බාලියෙක් පැත්තක තියාගෙන ඉන්න කියලා නෙමෙයි. අපිනේ එහෙම තීරණය කරලා තියෙන්නේ. කොයි මිනිහත් කවදා හරි ඕන වෙනවනේ හින්දින් තරහ කරගන්න ඕනේ නෑ. අපි තමයි කල්පනා කරන්නේ පැත්තක තියාගන්න ඕනේ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නෑ තරහ කරගන්න කියලා. බාලයෝ ඇසුරු කරන්න අපිට පුංචි ඉඩක් දීලා තියෙනවා. මොකක් උදෙසාද? වැඩ ටික කරගන්නද? නෑ ඒකට නෙමෙයි. පුළුවන් නම් ඔහු සුමකට ගැනීම උදෙසා. ඔහුට අනුකම්පාව උදෙසා පුළුවන් නම් ඇසුරු කරන්න. බාලයෙක් මගෙත් එක්ක අද දවසම අපේ ගෙදර වැඩක් කළොත් ඒ වැඩ කරන අතරේ මට පුළුවන් නම් කොහොම හරි ඔහු කරන එක බාල වැඩක් හරි නවත්තන්න කතා කරලා එක්ක රාරක්කු බොර කෙනෙක් නම් අද උදේ ඉඳලා මාත් එක්ක වැඩ කරනවා හැන්දෑ වෙනකොට පුළුවන් වුණොත් ඔහුගේ සුරාපානය මට නතර කරන්න. වැරදි කාම සේවනය මට නතර කරන්න. තෝංචියක් නැතුව කියාගෙන යන බොරු වැල නතර කරන්න. එක දවසක් හරි සිල් ගන්න එක්ක යන්න මට පුළුවන් වෙනවා නම් ආන් ඒ වැඩේ කරන්න නම් අද දවසම මම ඔහු අඬ ගහගත්තේ. ආන් එහෙම ඇසුරු කරන්න අයිතියක් තියෙනවා ඔහුට අනුකම්පාව උදෙසා. මේ අඬ ගහගෙන තියෙන්නේ මගේ වැඩේ කරවා ගන්න නෙමෙයි. නමුත් මගෙත් එක්ක ඔහු වැඩ කරනවා. ඒ අතරේ මම ඔහු එක පව් වැඩකින් හරි බේර ගන්නවා. ආන් එහෙම ඇසුරු කරන්න අවසරයක් තියෙනවා මිසක් නැත්තම් නම් බාලුවේ ඇසුරු කරන්න අවසරයක් දීලම දෙන්නෙම නැහැ. ඒකනේ සමහර ලාවට සම්‍යක් දෘෂ්ටික බලවේග අපිට සලකනකොට මේ තරම් අකාරුණික වෙන්නේ. උන්වහන්සේලා අපේ පැවැත්ම පිළිබඳව ඒ තරම් ලොකු කැමැත්තකින් ඉන්න බව පේන්නේ නැහැ. මොකද වැස්ස වලාහක දෙවියෝ එහෙම වැඩි පිරිසක් අතිශයින්ම සම්මාදිට්ඨිකයි. කියන්නේ මාර්ගඵල ලැබලා ඉන්නේ වැඩි පිරිසක්. ඉතින් මේ මාර්ගඵලලාභින් වහන්සේලා අපි පව් කරන්නත් අපිට සලකයිද? එහෙම සලකන්නේ නැහැ. එහෙම සලකන්න ගත්තොත් මොනවා කළා වෙනවද? අපි පව් කරන්න අපිට සලකනවා කියලා කියන්නේ හතුරන්ට ආයුධ දෙනවා වගේ වැඩක්. ඇයි අපි කරන්නේ පව්මයි. නමුත් කලට වැහැලා අටුකොටු පිරීලා ශාස්ත්‍රීයක වෙලා ධන ධාන්‍ය වලින් ආඩ්‍ය වෙන්න පටන් ගත්තොත් අර පව් කරන මිනිස්සු මොනව නොකරයිද? අර පයින් රිලවුන්ට ඉනිමම් බැඳ කියන කතාව තමයි වෙන්නේ. ආන් ඒකින්ද උන්වහන්සේලා සලකන්නේ නැහැ හින්දා. ඒකයි මේ නිශ්ශබ්ද. වහින්න ගත්තොත් නැති වෙනකන් වහිනවා. ගම් වතුර ගලනවා නාය යනවා. පායන්න ගත්තොත් බීමට වතුර ටිකක් නැති වෙනකම්ම පායනවා. එහෙම නැත්තම් වහිනවා අටුකොටු පිරෙන්න ගොවිතැන් සරු වෙන්න වහින්නේ නැහැ. සමහර වෙලාවට ඒ වැස්ස පරිසරයටයි සතාසිව්පාවටයි ඕන නිසා විතරක් වගේ ටිකක් වහිනවා. ඒ හින්දා අපි ගැන අකමැත්තක්ම තියෙන බව පේනවා. තව ඉස්සරහට යනකොට අඩු වෙන එකක් නෑ වැඩි වෙනවමයි දකින්න තියෙන්නේ. දැන් එතකොට ඔය අතර සම්මාදිට්ඨිකයෝ නැද්ද? තෙරුවන් සරණ ගියපු අය නැද්ද? ඉන්නවා. නැත්තම් කොහෙන්ද අපිට සත්පුරුෂයෝ? එතකොට දැන් මේ විසණයට ඒ කට්ටිය මුණ පාන්නේ නැද්ද? ඒගොල්ලොත් මුණ පානවා. ප්‍රධාන හේතුව තමයි ඉතින් මේ වැඩි පිරිසකට අකාරුණික වෙනකොට දෙන්නෙකුට තුන් දෙනෙකුට සලකන්න අපහසු බවකුත් තියෙනවා. අනිත් කාරණාව තමයි අපි ඒ පැත්තෙන් එහෙම හිටියට අපි තාම බාලයෝ ඇසුරු කරන එක නවත්තලා නැහැ. තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ පන්සිලුත් ආරක්ෂා කරන බව ඇත්තයි. තාම බාලයෝ අතහැරලා නැහැ. ඒ හින්දා අපි දිහත් ඉතින් අහක බලන එකම තමයි කරන්නේ.
ওই කාරණාව පැහැදිලි කරන්නේ අර හත් පලාව කියන කාරණාවත් හරියට ගැලපෙනවා ඔක විස්තර කරන්න. මම හිතන්නේ වැඩිහිටියෝ අහලා ඇති මොකක්ද මේ හත් පලාව කියන්නේ කියලා. මිනිස්සෙක් මාළුවෙක් අරගෙන එනවා. ගෙදර ගෙනියන්න. ගෙදර යනකොට මාළුවා හොඳටම කුණු වෙලා. හැබැයි මාළුවා ඔතාගෙන එන්නේ මැල්ලුමකට හරි ඇඹුලකට හරි කපා ගන්න පුළුවන් කොලයක. අපි කියමුකෝ හබරල කොලයක් හරි මොකක් හරි කොලයක තමයි මාළුවා ඔතාගෙන එන්නේ. දැන් මාළුවා කුණු වෙලානේ. දැන් බොහොම දුර්ගන්ධයි. ප්‍රයෝජනෙට ගන්න බෑ. දැන් මාළුවා විසි කරනවා. මාළුවාගෙන් වැඩක් නැහැ. හැබැයි අර කොලේ අපිට ප්‍රයෝජනයකට ගන්න පුළුවන් කොලයක්. දැන් හොදලා ගන්නවද කොලේ? ඒකත් විසි කරනවා. ඇයි ඒකෙත් මාළුවාගේ දුර්ගන්ධය තැවරිලා. දැන් කොලේ හොඳයි. නමුත් මාළුවාගේ දුර්ගන්ධයෙන් හින්දා කොලෙත් විසි කරනවා. එතකොට අර පිරිසක් හොඳයි. නමුත් ඒගොල්ලෝ දිහත් හරියට බලන්න හැටියක් නැහැ. අසත්පුරුෂයෝ එක තමයි ඉන්නේ. ආන්ගේ හින්දා සියලු දෙනාම අතහැරලා දාලා ඉන්නවද කියලා හිතෙනවා. එහෙමනම් අසත්පුරුෂයන් ඇසුරු කරන්න එපා, බාලයන් ඇසුරු කරන්න එපා කියලාම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නිරයටම පාර හදනවම තමයි බාලයා ඇසුරු කෙරුවොත්. ඒ අතීතයේ ඉඳලා ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා. ඉහළ හිටපු කට්ටිය පහළට ආපු උදාහරණ වැඩි මිසක් පහළ හිටපු අය ඉහළට ගිය බව දකින්න තියෙන්නේ හුඟක් අඩුයි. එහෙමනම් පින්දුතනි මේ බාල ඇසුර බොහෝ සසර පව් කරනවා. එහෙමනම් විදුර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට මාරයා ගලකින් ගැහුවා. උන්වහන්සේගේ හිස බිඳුණා. ලේ වැක්කිරෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක දන්නවා. වටපිට බලන්නේ නැහැනේ වඩිනකොට. භාග්‍යවතුන් වහන්සේ එකම ප්‍රමාණයක බලාගෙන සිරිපා ධාතුව දික් කරන ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රමාණයට වඩා වැඩියෙන් දිගු නොකර භාග්‍යවතුන් වහන්සේ එකම ප්‍රමාණයෙන් වඩිනවා. ඒ ගමන අඩුත් නැහැ, වඩා හෙමිනුත් නෙමෙයි, ඊටා හයියෙනුත් නෙමෙයි. වටපිට බලන්නේ නැහැ. වටපිට බලන්නේ නැති වුණාට දෙපැත්තේ වෙන්නේ මොනවද, පිටිපස්සේ වෙන්නේ මොනවද කියලා භාග්‍යවතුන් වහන්සේට පේන්නේ නැද්ද? ඒ පේන්නේ දෙපැත්තටත් පිටිපස්සටත් භාග්‍යවතුන් වහන්සේට ඇසක් තියෙන හින්දා නෙමෙයි. නුවණ නැමැති ඇහෙන් දකිනවා මොනවද වටපිටාවේ වෙන්නේ කියලා. නමුත් මසසින් මාර්ගය බලාගෙන වඩිනවා. ආන්ගේ නුවණින් ඒ ප්‍රඥාවෙන් දන්නවා විදුර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට කරදරයක් වෙලා කියලා. ඒ වෙලාවෙන් අතර වෙලා උන්වහන්සේ දිහා බලනවා. බලලා භාග්‍යවතුන් වහන්සේ කෙලින්ම කතා කරන්නේ මාරයට. කතා කරලා කියනවා මාරය උඹේ සීමාව ඉක්මවලා ගියා. ඒ කියලා ඉවර වෙනකොටම අවීචියෙන් ආපු ගිනිදැල් මාරයන් නිරේටම අවීචියටම ඇදගෙන යනවා. දැන් ඒතර කවුද මේ මාරයා? අපේ ශාසනයේ මුගලන් මහරහතන් වහන්සේ. මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පුරලා ඉන්න කොටත් අවීචයට යන්න තරම් පව් මේ මහ පුණ්‍යවන්තයාගෙන් කෙරෙනවා නම් ඔබයි මමයි ගැන කවර කතාවද? අපිට සංසාරේ වර්ධිනවා කියන එක ගැන හිතා ගන්නවත් දෙයක් නෑ අපිට. ආන් ඒකෙන් බේරෙන්න වැළකෙන්න සත්පුරුෂයෝම තමයි මුණ ගැහෙන්න ඕනේ. ආන් ඒ හින්දා හැම වෙලාවෙම සත්පුරුෂයෝ ඇසුරු කරන්න ඕනේ. ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඊළඟට පින්නතුනි මිත්‍යා දෘෂ්ටිය පැත්තේ කවදාවත් ඉඳගන්නේ නැහැ කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. සම්මා දිට්ඨික වන්නෙම් වා කියන ප්‍රාර්ථනාවම තියෙන්න ඕනේ. මොකද මිසදිරු පැත්තකට ගියොත් අපිට කවදාවත් පහසුවෙන් සුගතියට යන්න අවස්ථාව ලැබෙයිද? සංසාරේ කල්ප ගණන් නැවත නිරේවල් වල දුක් විඳලා මේ සංසාරේ බොහොම අපහසුතාවයන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා. එයින් හැම වෙලාවෙම නිර්මල පර්යාප්තිය අසන්නෙම්වා ප්‍රාර්ථනා කරන්න ඕනේ. නිර්මල පර්යාප්තිය දරන්නෙම්වා ප්‍රාර්ථනා කරන්න ඕනේ. වචනයෙන් වචනය පුරුදු පුහුණු වන්නෙම්වා අර්ථ පිරික්සන්නෙම්වා නුවණින් විනිවිද දකින්නෙම්වා. මේ කාරණා ටික හැමදාම ප්‍රාර්ථනා කරනවා නම් පින්කම් කරලා කවදාවත් මිසදිටු පැත්තක ඉඳගන්න හිතෙන්නේ නැහැ.
ඔබත් අපිත් එක්ක කාලයක් බොහෝම ශ්‍රද්ධාවෙන් පින්කම් කරපු අය අද ලංකාවේ තියෙන සමහර මිත්‍යා දෘෂ්ටි ළඟ ගිහිල්ලා වාඩි වෙලා නැද්ද? ඒගොල්ලෝ අය අපිට එදා වාගේ කරුණු කියලා මෙහාට ගේන්න පුළුවන්කමක් තියනවද? නෑ, ඒගොල්ලෝ උත්සාහ කරන්නේම එක දවසකට හරි එහෙයන් කියලා අපිට කියන්නයි. කවදාවත් අපිත් එක්ක එන්න නෙමෙයි අය හදන්නේ. පුළුවන් නම් එක දවසකට හරි අපි ගෙනියන්නයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් මේ මිත්‍යා දෘෂ්ටිය පැත්තේ වාඩි වෙන්නේ නැහැ කියන කාරණාව කවදාවත් සමාදන් වෙලා නැහැ. නිර්මල පරියාප්තිය අසන්නෙම්වා නිර්මල පරියාප්තිය දරන්නෙම්වා. මේ ප්‍රාර්ථනාව කරලා නැති නිසා ඒගොල්ලෝ නිර්මල පරියාප්තියෙන් ඈත් වෙලා අධර්මයේ පැත්තට ගිහිල්ලා. ඊළඟට දරන්න ලෑස්ති වෙන්නෙත් නැහනේ. කොයි තරම් හිතවත්කමක් තිබුණත් gedara ගෙනල්ලා කණ්ඩ බොණ්ඩ දීගෙන වාඩි කරවගෙන පැහැදිලි කරලා කරුණු ටික කියලා දුන්නත් ඒගොල්ලෝ අපි කියලා දෙන එක පිළිගන්න ලෑස්තිම නැහැ. සූත්‍ර 10කින් කරුණු ගෙනල්ලා පෙන්නුවත් උදාහරණ උපමා ගෙන හැරලා පෙන්නුවත් ඒගොල්ලෝ ඒක පිළිගන්න ලෑස්ති නැහැ. එහෙනම් නිර්මල පරියාප්තිය අසන්නෙම්වා කියන එකත් නැහැ, දරන්නෙම්වා කියන එකත් නැහැ. කියන දේ දරා ගන්න තේරුම් ගන්න ඒගොල්ලන්ට පුළුවන් කමක් නැහැ. එහෙමනම් සංසාරේ ප්‍රාර්ථනා කරන්න ඕනේ අපිට කවදාවත් එහෙම නොවෙන්න. මොකද භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන තුන් කාලයටම ගැලපෙන්නයි. කවදාවත් කාලීන නෑ. සම්දිට්ඨිකෝ අකාලිකෝ කියලා තමයි අපි එදා ඉඳලම කිව්වේ. අකාලිකමයි මේ ධර්මය. ආන්ගේ අකාලික ධර්මයේ ඔබට මට අලුතෙන් යමක් එකතු කරන්න ඉතුරු කරලා තියෙනවද? අපිටත් පුරවන්න කොටසක් තිබ්බද? නෑ. පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං කියලා දේශනා කරන්නේ මනාවම පනවලා තියෙන්නේ. මනාව විවරණය කරලා තියෙන අය තව කෙනෙකුට මේකට ඇලපිල්ලක්වත් එකතු කරන්නත් බෑ. හැබැයි කාටවත් ඇලපිල්ලක්වත් අයින් කරන්නත් බෑ. යමෙක් මේ ධර්ම රත්නයේට තවත් ඇලපිල්ලක් ඉස්පිල්ලක් හෝ එකතු කරන්න උත්සාහ කරනවා නම් ඔහු වෑයම් කරන්නේ මොකක් කරන්නද? භාග්‍යතුන් වහන්සේගේ පාරමිතාව නිෂ්ඵල කරන්නමයි ඒ උත්සාහ කරන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ බෝසත් කාලේ පාරමිතා පිරුවේ අපිට වැරදි බණක් කියන්නේද? නිර්මල ධර්ම රත්නය දානය කරන්න. දැන් අර පුද්ගලයාගේ වචන මේකට එකතු කරලා මේ ධර්ම රත්නේ කලවම් කරන්න හදනවා. ඒකට කවදාවත් ඒක මුහු වෙන්නේ නැහැ. නමුත් උත්සාහ කරනවා මුහු කරන්න. ආන් උස හැත්ති වෙන්නේ අර පාරමිතාව නිෂ්ඵල කරන්නයි කියලා සඳහන් කළා. ආන් ඒක නිසා හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ අපි මිත්‍යා දෘෂ්ටිය පැත්තින්ද ගන්න නෑ. ලෝකෙම මට විරුද්ධ වෙලාවත් මම ඍජුවම ඉන්නේ සම්මාදිට්ඨිය පැත්තේ විතරයි කියන අදහස තියෙන්න ඕනේ. මරලා දැම්මත් සුගතියක මිසක් දුගතියට නම් යන්නේ නෑ. හැබැයි මිත්‍යා දෘෂ්ටිය පැත්තට ගිහිල්ලා රජෙක් වගේ ජීවත් වුණත් මෙරලා යන්න වෙන්නේ අවීචියට. ආන් ඒ හින්දා අපි හැම වෙලාවෙම සම්මාදිට්ඨික වෙන්න ඕනේ. මේ මිත්‍රයන්ට එරෙහි නොවන්නෙම්වා කියන කාරණාවෙන් තමයි පින්නතුනි අපිට මහ පුදුම රැකවරණයක් හැදෙන්නේ. සසර පුදුමාකාර රැකවරණයක් හැදෙනවා එකකින්. ඔකට හොඳ උදාහරණයක් තියෙනවා අපේ පිරිත් පොතේ. පිරිත් පොතේ තියෙනවා මිත්තානිසංස කියලා සූත්‍රයක්. මෙත්තානිසංස නෙමෙයි මිත්තානිසංස. මේක ඇත්තටම පිරිත් පොතේ තියෙන සූත්‍රයක්. හැබැයි මේක ජාතක කතාවක්. මොකද්ද මේ සූත්‍රයට සම්බන්ධ ජාතක කතාව? මේකට සම්බන්ධ ජාතක කතාව තමයි මුගපක්ක ජාතකය. ජාතක පාළි හඳුන්වලා තියෙන මුගපක්ක ජාතකය. හැබැයි ඕකට ඉතින් අපි හැමෝම දන්න නමකුත් තියෙනවා. ඒ තමයි තේමිය ජාතකය. තේමිය හෙවත් මුගපක්ක ජාතකය. දැන් අපි කල්යාණ මිත්‍රයන්ට එරෙහි නොවි කටයුතු කරනකොට අපිට හැදෙන රැකවරණේ දරිතෝවා පබ්බතාතෝවා රුක්කාතෝ පතිතෝ නරු චුතෝ පතිට්ඨං ලබති යෝමිත්තානං නදුපති. දරිතෝවා පබ්බතාතෝවා පර්වතයකින් පෙරළුවත් රුක්කාතෝ පතිතෝ නරු ගහකින් වැටුණත් හෙලකින් වැටුණත් මිනිස්සුන්ගෙන් උදව්වක් හම්බුනේ නැත්නම් දෙවියන්ගෙන් හම්බෙනවා. දෙවියන්ගෙන් හම්බුනේ නැත්නම් නාග ලෝකේ නාගයන්ගෙන් හරි රැකවරණයක් ලැබෙනවමයි. හැබැයි
මිත්‍රයන්ට එරෙහි නොවෙන්න ඕනේ. දෙවියෝ හරි රකින්නවා. එහෙමනම් තේමිය කුමාරයා ප්‍රාර්ථනා කරලා යාඥා කරලා වගේ මනාව සිල් රැකලා ප්‍රාර්ථනා කරලා උපද්දවා ගත්ත කෙනෙක්. තේමිය කුමාරයා දෙව්ලොවින් තමයි ඇවිල්ලා උපදින්නේ. මාසයක් කුමාරයාට ගත වෙච්චාම රජුරු ගාවට ගෙනහිලා පෙන්නවා මෙන්න පුතා කියලා. පුදුම සතුටක්. පුතා වඩා ගත්තා. පුතා වඩාගෙන හුරතල් කර කර ඉන්නකොට රාජපුරුෂයෝ වගේක් හොරු කණ්ඩායමක් අල්ලගෙන ආවා. හොරු 4 දෙනෙක්. රජුරවන්ට ඉදිරිපත් කළා. පුතා රජුරවන්ගේ අතී. රජුරු කියනවා එක්කෙනෙකුට කටු සහිත කසෙන් පහර දෙන්න කියලා. කටු සහිත කසෙන් පහර දෙන්න කියනවා. තව එක්කෙනෙක් හිරේට දාන්න කිව්වා. තව එක්කෙනෙකුට දඬුවමක් නියම කළා. තව එක්කෙනෙකු කුල තියන්න කිව්වා. පුතා රජුරුවන්ගේ අතේ. මේ පුතා මහ පුණ්‍යවන්තයි දිව්‍ය ලෝකෙ ඉඳලා ආවේ. අනිත් එක වෙන කවුරුවත් නෙමෙයි අපේ බෝසතාණන් වහන්සේනේ. මාසයයි වයස. නමුත් වැටහුණා මගේ තාත්තා මම උකුලේ තියාගෙන නිරේට යන්න කාරණා කීයක් මේ වෙලාවේ පූර්ණේ කළාද? රජ වෙච්ච හින්දා. එහෙමනම් තාත්තගෙන් පස්සේ මේ රටේ රජ වෙනවා කියලා කියන්නේ මෙහෙම කරුම මටත් රැස් කරන්න වෙනවා. මොකද්ද මම කරන්නේ මේකෙන් බේරෙන්න? ඒත් එක්කම ජාති ස්මරණ ඥානයක් පහළ වෙනවා. පෙර 20 අවුරුද්දක් ඔබ රජකම් කරලා 80 අවුරුද්දක් උස්සද නිරේක පැහුණා කියලා. ඒ කියන්නේ ඔසුපත් නිරේක අවුරුදු 80000ක් 20 අවුරුද්දක් රජකම් කරලා අවුරුදු 80000ක් ඔසුපත් නිරේක ඉඳලා තියෙනවා. එහෙමනම් මේ රාජ්‍ය බාරගත්තොත් ආයෙත් මම නිරේ බාරගත්තා වගේ තමයි වෙන්නේ. කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා කල්පනා කර කර හිටියා. ආන්ගේ විවේකීව කල්පනා කර කර ඉන්න වෙලාවක තමයි දෙවඟනක් ඇවිල්ලා කියන්නේ ඇස් පෙනෙන කෙනෙක් වුණාට ඇස් නොපෙනෙන කෙනෙක් වගේ හිටපන්. කන් ඇහෙන කෙනෙක් වුණාට කන් නැහැ වගේ හිටපන්. හොඳට සිහි කල්පනාව තියෙන කෙනෙක් වුණාට මන්ද මානසිකයෙක් වගේ හිටපන්. කන් ඇහෙනවා වුණාට බීරෙක් වගේ හිටපන්. කතා කරන්න පුළුවන් වුණාට ගොළුෙක් වගේ හිටපන්. අතපය හොඳ වුණාට කොරෙක් වගේ හිටපන්. එහෙම කරුණු ටික මතක් කරලා ගියා. ඊට පස්සේ තමයි මේ ලෙඩ වලින් යුක්ත පුජ්‍යලයක් හැටියට රඟපාන්න ගත්තේ. නමුත් දන්නවා උපදිනකොටම ගොළු වුණා නම් පුතේ උඹේ හනු දෙක මෙහෙම නෙමෙයි තියෙන්නේ. උපදිනකොටම බීරි වුණා නම් පුතේ උඹේ කන් සිදුරු මෙහෙම නෙමෙයි තියෙන්නේ. උපදිනකොටම කොර වුණා නම් පුතේ උඹේ පාද පිහිටන්නේ එහෙම නෙවෙයි. මේ ආදී කරුණු හොඳටම දන්නවා. දැන කියනවා නැගිටින්න කතා කරන්න කියලා. බැරිම වුණා. කිරි දෙන්න නැතුව හිටියා. අඬයිද බලන්න. කල්පනා කරනවා අවීචියේ ඊට වඩා දුකයි. പ്രേත ලෝකෙ මීට වඩා බඩගිනි. කමක් නැහැ මේ ලෝකෙ මරුණට. අඬන්නේ නැහැ කිරි දුන්නේ නැති වුණාට. පස්සේ ඉතින් අම්මා අඬ ගිහිල්ලා පස්සේ කිරි දෙනවා. ටික වැඩෙන්න ඇරලා. පුංචි ළමයි රස කැවිලි වලට හරි කැමති. ඒ වයසේ ළමයි එකතු කරලා රස කැවිලි ගොඩක් ගෙනල්ලා එතෙන්ට දානවා. අනික් ළමයි පොරකක අහුලනවා. හෙල්ලෙන්නේවත් නැහැ. අලියැත්තුන්ට බයයි. හදිස්සියෙම සෙල්ලම් කර කර ඉන්න තැන් වලට ගෙනihin තියලා අලියැතුන් එනවා. අනික් ඔක්කොම කෑ ගහලා දුවනවා. හෙල්ලෙන්නේවත් නැහැ. කඩු අරගත්තා එනවා බය නැහැ. බය නැහැ කියන්නේ ඉතින් පේන්නේ නැහැ වගේ ඉන්නවා හෙල්ලෙන්නේවත් නැහැ. අසූචි ගොඩේ දාලා තියෙනවා. පුදුම දුර්ගන්ධයි කියලා සඳහන් කළා. මොකද අවුරුද්දක් විතර කාලයක් අසූචි හොදන්නේ. මුත්‍රා වෙනවා අසූචි කරනවා ඒක උඩමයි ඉන්නේ. ඉතින් එහෙමනම් මේ දුර්ගන්ධය නිසාවත් නැගිටීද නෑ මේ සා කාලයක් ඒ දුක ඉවසුවා. ගූත නිරේ මීට වඩා දුර්ගන්ධයි. ඒ හින්දා මං එහි යන්න කලින් මේක ඉවසනවා. මේ වාගේ කල්පනා කර කර ඇඟ පුරාම පැණි ගෑවා. පැණි ගාලා තිබ්බා. මැස්සෝ ඇවිල්ලා පැණි ගන්න විදිනවා සීමාවක් නැහැ. හෙල්ලෙන්නේවත් නැහැ. ඒ දුක ඉවසනවා.
හදිසියේ එක පාරම මේ එළියේ මොකක් හරි බෝම්බයක් වගේ පූර්ණ සද්දයක් ඇහුනොත් අපි ඔක්කොම ගැස්සිලා එහි බලනවා. එයි බලාපොරොත්තු නැති වෙලාවක එකපාරම ඇහෙන්නේ. ආන් ඒ වාගේ වටතිර වලින් වට කරලා හොරෙන් කට්ටියට එබීගෙන බලාගෙන ඉන්න අවස්ථාව හදලා ලොකු බෙර ගෙනල්ලා එක පාරම ගහනවා. ගැස්සෙනවදවත් කියලා බලන්න. මොන තරම් සිහියක් තියනවද හෙල්ලෙන්නවත් නැතුව ඉන්නවා. නමුත් මේ ලෙඩෙක් නෙමෙයි. එහෙම කර කර මේ මුකේට බයද මේ රැකින්නේ? නිරේට බයයි. ගිනි කබල් ඇඳ යටින් තියලා ඇඳ උඩ තිබ්බා. තැම්බෙනවා දිය පොක්කලන් එනවා. නමුත් කල්පනා කළේ අවීචිය මීට වඩා සැරයි. ඒ තරම් ඉවසුවා. අන්තිමට අවුරුදු 15 ආසන්න කාලේ. මේ කාලේ තරුණ කාලේ. විරුද්ධ ලිංගිකයන් පිළිබඳව හැඟීම් උත්සන්න වෙන කාලේ. ආන් ඒ හින්දා තරුණ නාටිකාංගනාව ගෙනල්ලා. ඒගොල්ලෝ හොඳට සරසලා කුමාරයා දිව්‍ය කුමාරයෙක් වාගේ සරසලා තියලා අරගොල්ලන්ට කිව්වා පුළුවන් නම් මෙයා නැගිටවන්න. පුළුවන් නම් ඕගොල්ලෝ කරන දේවල් දිහා බෙල්ල හරවලා බලන කෙනෙක් බවට පත් කරන්න. ආන් ඒ වෙනුවෙන් අර තරුණ නිලියෝ අඩ නිරුවතින් පවා අඟපසඟ පෙන්වමින් පවා හැසිරුණත් ඒ පැත්ත නෙමෙයි හැරෙලා බැලුවේ. බාහන කරපු කැපකිරීමේ තරම. අන්තිමට ඒගොල්ලොම ගිහිල්ලා කිව්වා හැබෑවටම මොහු ලෙඩෙක් අපි වෙහෙසෙනවා විතරයි කියලා. බැරිම තැන තමයි සඳහන් කළේ මොහු ගෙනහිල්ලා පණ පිටින් වල්ලන්න කියලා. වලක් කපලා වලට දාලා උදැල්ලෙන් පාරක් ඔලුවට ගහලා පස් වහන්න කිව්වා. නමුත් අම්මා තාමත් දන්නවා ලෙඩෙක් නෙමෙයි. අරගෙන ගිහිල්ලා හැබැයි යනකොට දැන් උන් දෙවියෝ පිහිට වෙච්ච තැන් එක මේ කියන්නේ. දැන් එතකොට මොනවද කරන්න ඕනේ කියන කාරණාව දෙවියෙක් ඇවිල්ලා කීවා. මෙහෙම වෙන්න ඕනේ. දැන් එතකොට මෙයා අරගෙන යනවා සොහනට. දෙවියෝ විසින් සොහනක් නැති තැනක් වදකයට සොහනක් වගේ පෙන්නවා. එතන නවත්තලා දැන් වල කපනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කිව්වා දෙවි රජෙක් වගේ සරසන්න ඕනේ ගිහිල්ලා තේමිය කුමාරයා. තේමිය කුමාරයා 16 අවුරුද්දක් අතපය දිගෑරිලා නැහැ. ආන් ඒ හින්දා කරත්තෙම ඉඳගෙන අත් දෙක දිගෑරලා බැලුවා 16 අවුරුද්දක් නමාගෙන හිටියා මේක දිගාරින්න පුළුවන්ද කියලා. අපිට මේ මාස ගාණක් බේත් බඳලා හිටියත් පස්සේ ව්‍යායාම කරන්න වෙනවනේ. කකුල දිගෑර ගන්න. තේමිය කුමාරයාගේ හොඳට අතපය නැමෙනවා. හොඳට ඇස් ඇරලා බැලුවා ඇස් කොහොමත් පේනවා. කන් ඇහෙනවා කතා කරන්න පුළුවන්. නැගිටලා බැලුවා 16 අවුරුද්දක් නිදිමයි. මට ඇවිදින්න පුළුවන්ද කියලා. ඇවිදින්න පුළුවන්. 16 අවුරුද්දක් කිසිම ව්‍යායාමයක් නැහැ. බැරි වෙලාවත් මම දැකලා වදකයා මට ගහන්න පැන්නොත් එහෙම මේ වදකයත් එක්ක පොර බදලා ජීවිතේ බේරගන්න මට හයිය තියනවද කියලා බැලුවා. ආන් ඒක බලන්න තමන් අරගෙන ආපු කරත්තේ පිටිපස්සට ඇවිල්ලා මේ කරත්තේ මට උස්ස හැකිද කියලා බැලුවා. තනි අතින් තියලා ඉස්සුවේ බොල්ලියක් උස්සනවා වගේ තරම් කය ශක්තිමත්. ඊට පස්සේ තමයි දෙවියෝ ඇඳපු ඇඳුමත් එක්ක දෙවියෝ ඇවිල්ලා අපහො ඇඳුම් ඇඳුවා. වදකයා ගාවට ගියාම වදකයා වලේ බැහැගෙන වල කපනවා. වල කණ්ඩිය උඩ හිටගෙන කතා කළා. වදකයා උඩවත් බලන්නේ කවුද ඉන්නේ කියලා. කවුරු වල්ලන්නද කියලා අහපුවම සඳහන් කළා අපේ රජුරුවන්ගේ පුතා තේමිය කුමාරයා වල්ලන්නයි. මොකද තේමිය වලලන්නේ? ඒ මහ කාලකන්ණියෙක්. ඒ හින්දා වල්ලන්න කිව්වා. කණෙක්, කොරෙක්, බීරෙක්, ගොළුෙක්, මන්ද මානසිකයෙක්. ඒ හින්දා වල්ලන්න කිව්වා. ඊට පස්සේ කියන වදකේ හිසෝසෝලා බලාපන්. මං කොරෙක්ද කියලා. ඔබට මගේ ගාත්‍රා දෙක හොඳට පේනවා. රන්වන් පාටින් මේ ගාත්‍රා ඍජුව කෙලින් හිටලා තියෙන්නේ මං කොරෙක්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ තමයි ඔළුව උස්සලා බැලුවේ. වැඳ වැඳ කීව රාජ්‍යයට යන් කියලා. ඔබතුමා එක්ක ගියොත් මට ධන සම්පත් හම්බ වෙනවා සීමාවක් නැතුව. සඳහන් කළා 16 අවුරුද්දක් නිරයක හා සමාන දුක් විඳින්නේ මම උඹට ධන සම්පත් හොයලා දෙන්න නෙමෙයි මගේ සංසාරය රැක ගන්න. කරුණු කාරණා කීහම ස්වාමීනි මාත් මහාන කරගන්න බෑද කියලා ඇහුවා. නමුත් කල්පනා කළා මොහු දැම්ම ගෙනහිල්ල බෑ. මොහු ගෙනිච්චොත් මගේ තාත්තා මෙතෙන්ට ගන්න බෑ. නමුත් බෑ කියන්නත් බෑ. උපායක් කිව්වා උඹ මහරජුරවන්ට ණය වෙලා ඉන්නේ.
මේ කරත්තේ ගෙනහිල්ලා දුන්නේ නැත්නම් ඔබ ණයයි මේක ඔබට බාර දුන්නේ. මේ ඇඳුම් ටිකත් මේ ආභරණ ටිකත් ගෙනහින් දීපන් ඔබත් ඒවා බාර අරගත්තේ මං වලට දාලා මේවා ගෙනත් දෙනවා කියලා. එහෙනම් ණය වෙන්න එපා ගිහිල්ලා දීලා වරෙන් කියලා කිව්වා. සක්දිවිඳු හැදුවා පන්සල. මවල දුන්නා. ඒකේ හිටියා. පස්සේ කාලේ තාත්තා ආවා. මුළු රාජ්‍යම මහණ වුණා. මේක හරි අපූර්ව කතාවක්. ඒ රාජ්‍ය හිස් වෙච්ච නිසා වෙනත් පිටස්තර රජෙක් ඒ රාජ්‍ය පැහැර ගන්න දෙයක් නැහැ නේ. දැන් කවුරුවත් නැහැ නේ. අන්තිම උඩුමහලට යනකොට රජුරෝ ලිපියක් ලියලා තියෙනවා මේ මාලිගාවල් වල තියෙන සියලු බඩු බාහිර ආදී ඕන කෙනෙක් ගන්න කියලා. ඒක දැක්කහම අර ආපු සතුරු රජුරවන්ට දුක හිතුණා. මෙව ඔක්කොම අතහැරලා මේගොල්ලෝ කොහෙද ගියේ? මීට වඩා සැපක් හොයාගෙන ගිහිල්ලා. මුළු නගරෙටම ඉතුරු වෙලා හිටියේ රාබණ මිනිස්සු 6 දෙනෙක් විතරයි. රාබණ මිනිස්සු ටික හිටියා. ඒගොල්ලන්ගෙන් ඇහුවා උඹලගේ රජුරෝ කොහෙද ගියේ? මෙන්න මෙහෙම බහැලා ඔහෙන් පිට වෙලා යන්න ගියා. ආන්ගේ වෙලාවේ හොයාගෙන ගියා. ගිහිල්ලා මේ රජුරු ඇතුළු පිරිසත් මහාන වෙනවා. නමුත් රාජ්‍යයේ ඉතුරුනේ රාබණ මිනිස්සු. කවුද ඒ රාබණ මිනිස්සු? ආන්ගේ රාබණ මිනිස්සු අතර අපේ මලියදේව මහරහතන් වහන්සේත් හිටියා. ඒ රාබණ මිනිස්සු අතර. එදා සුරාසොණ්ඩෙක් අර බුදු පිරිසට එකතුනේ පස්සේ එහෙමනම් මලියදේව මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ රටේ පහළ වෙච්ච අන්තිම රහතන් වහන්සේ නෙමෙයි. එදා බෝසතාණන් වහන්සේගේ බුදු පිරිසේ අන්තිමටම හිටපු අයයි ඒ. ආන්ගේ හිටපු එදා බුදු පිරිසෙන් අන්තිමට සංසාරයෙන් එතර වෙච්ච අයයි මේ. අපේ රටේ ඉපදිලා තමයි සසරින් එතර වෙන්නේ. එදා බුදු පිරිසේ හිටපු අය. ආන් එහෙම අන්තිමයා මිසක් නැතුව මේ රටේ පහළ වෙච්ච අන්තිම මහරහතන් වහන්සේ නෙමෙයි මලියදේව මහරහතන් වහන්සේ කියලා කියන්නේ. බාණ්ඩ සංසාරයේ නැහැටි. එහෙමනම් දෙවියන්ගේ පිහිට ලැබුණේ හැටි මිතුරන්ට එරෙහි නොවිච්ච නිසා. එහෙනම් මිත්තානිසංස සූත්‍රයත් තේමිය ජාතකයත් අපේ ජීවිතවලට අපූර්ව අර්ථයක් එකතු කරනවා. ඒ නිසා මේ දෙකම අධ්‍යයනය කරලා බලන්න මිතුරන්ට එරෙහි නොවීම කියන කාරණාව කොච්චරනම් වටිනවද කියලා. පිළිතුරේ මේ කාරණාවේ අපි සාකච්ඡා කරන අන්තිම කරුණ. පස්වෙනි කාරණාව තමයි ස්වර්ග සම්පත්තිය. කවුද ස්වර්ගයට අකමැති? ස්වර්ග සම්පත් වලට අකමැති කිසි කෙනෙක් නැහැ. ඒ වුණාට මම ස්වර්ගගත වේවා කියලා ප්‍රාර්ථනා කළාට හරියනවද? යාඥා කළාට හරියනවද? ආයාචනා කළාට හරියනවද? ප්‍රාර්ථනා හේතුවෙන් යාඥා හේතුවෙන් ආයාචනා හේතුවෙන් නොලැබෙන නමුත් මනාව ප්‍රතිපදාවන් සම්පූර්ණ කිරීමෙන් විතරක් ලැබෙන ස්වර්ග සම්පත්තිය ලබන ප්‍රතිපදාව මොකක්ද කියලා භාග්‍යතුන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට පැහැදිලි කරනවා. මොකක්ද එහෙනම් ස්වර්ග සම්පත්තිය ලබන ප්‍රතිපදාව? ආන්ින්සා සඳහන් කළා ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ශ්‍රුත ත්‍යාග පඤ්ඤා. මේ පංච ධර්ම සහිතව යම් කෙනෙක් පින්කම් සිදු කරන්නේද ඔහුට ස්වර්ග සම්පත්තිය හිග නැහැ. ආර්ය ශ්‍රාවකයා ස්වර්ග සම්පත්තිය කැමති නම් මනාව මෙන්න මේ කාරණාව සම්පූර්ණ කරනවා. මේ පංච ධර්මයේ සම්පූර්ණ කරනවා. ඒ පංච ධර්මයේ පළවෙනි කාරණාව ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන කාරණාව අපිට අමුතුවෙන් සාකච්ඡා කරන්න දෙයක් නෑ මෙතන. අපි ශ්‍රද්ධාව කියන කාරණාව නොයෙක් වචන වලින් දන්නවා. ඒ වුණාට ශ්‍රද්ධාව හරියටම සම්පූර්ණ වුණේ නැත්නම් පින්නතුනේ සිල් සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් අපි ගාව ශ්‍රද්ධාව තියෙනවා කියලා අපි සඳහන් කළාට සිල් වල අඩුපාඩු තියෙනවා. සිල් වල අඩුපාඩුයි කියලා කියන්නේ එහෙනම් ශ්‍රද්ධාවෙත් අඩුපාඩු තියෙනවා. හරියටම භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පහළ වුණා නම් කවදාවත් සිල් බිඳ ගන්න යන්නේ නැහැ. සංසාරේ පෘථග්ජන අපි අතින් ඕන තරම් සිල් බිඳෙනවා. අපි උදේ මීට කලින් දේශනාවකත් කතා කළා අපේ සීලය අනිත්‍යයි කියලා. සේතු ඝාත විරතියක් අපිට නැහැ. ඒ වුණාට හිතාමතා සිල් කඩාගන්නේ නැහැ. හිතාමතා කඩාගන්නේ නැහැ.
පුළුවන් තරම් උත්සාහ කරන්නේ සිල් ආරක්ෂා කරන්නමයි. ඒ ශ්‍රද්ධාව තියෙන නිසාමයි. අපි කතා කළා උතුරු වඩුන්නාවේ හිටපු ගොවියා ගැන. ජීවිතේ නැති වෙන්නයි යන්නේ. නමුත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ඒ වාගේ ශ්‍රද්ධාවන්තයි. ඒ ශ්‍රද්ධාවයි. ඒ නිසායි සිල්පදේ කඩාගත්තේ නැත්තේ. එහෙමනම් පින්නතුනි හරියටම ශ්‍රද්ධාව ඇති වුණා නම් අපි දුස්සීල වෙන්නේ නැහැ. පන්සිල් මත හරියටම පිළිහිටනවා. අටසිල් මත දසසිල් මත හරියටම පිළිහිටනවා. නමුත් පෘථග්ජනයෙක් යතින් විටින් විට ඒ සිල් කැඩිලා යනවා. කැඩිලා ගියහම අපි ආයේ සමාදන් වෙනවා. භාග්‍යතුන් වහන්සේට පොරොන්දු වෙනවා සමාව ඉල්ලනවා. අපිට සමාව දෙන්නේ නැද්ද? සමාව දෙනවා. ඒකේ නම් සීමාවක් නැහැ. නමුත් වෙනත් පුද්ගලයෙක්ගෙන් සමාව ඉල්ලුවොත් සමාව දෙයිද? අපි වරදක් කරලා එකපාරක් දෙකක් තුනක් සමාව දෙයි. හතරවෙනි පාරවත් බේරෙන්න බෑ වැඳ සමාව ඉල්ලනවා. ඊට පස්සේ කොන්දේසි දානවා මෙන්න මේ කොන්දේසි වලට යටත් වෙන්න ඕනේ. අය කැඩුවොත් නම් සමාවක් නෑමයි කියලා. කොන්දේසි දාලත් සමාව දීලා ඒත් කැඩුවොත් ආයෙ આવොත් සමාව දෙන්නෙම නෑ. බුදුරජාන් වහන්සේ එහෙමද? පින්නතුනි මේ පානාති පාතාව විතරක් උල්ලංඝනය කරලා අපි ආයෙ ගිහිල්ලා සමාව ඉල්ලනවා ස්වාමීනි සමාවෙන්න ආයෙ කඩන්නේ. භාග්‍යතුන් වහන්සේට එහෙම අපි සඳහන් කරනකොටම දන්නවා මේ සිල්පදේම උල්ලංඝනය කරලා මගෙන් මීට කලින් කීපාරක් සමාව ඉල්ලුවාද? පෙර ආත්මවල නැත්නම් පසු ආත්මවල මගෙන් කීපාරක් සමාව ඉල්ලුවාද? පෙර ආත්මවල. වෙනත් බුදුරජාණන් වහන්සේලාගෙන් මේ කාරණාව සම්බන්ධයෙන් කොච්චර සමාව ඉල්ලලා තියෙනවද? මොහු පිරිනුවන් පාන දවස එනකන් මේ වැරද්දටම බුදුවරුන්ගෙන් කී පාරක් නම් මොහු සමාව ඉල්ලයිද? ඒ කරුණු සියල්ලම දැනගෙනත් සමාව ඉල්ලහම අපිට සමාව දෙනවා. නමුත් පින්නතුනි සමාව දෙනවා කියලා දෙන පළියටම අපි සිල් කඩන්න ගියොත් අපිට කවදාවත් ඒ සීලය නැමැති මාලිගාව නම් ගොඩ නගන්න හම්බ වෙන්නේ නැහැ. හැමදාම පදනම දානවා විතරයි. දානවා ගලවනවා වගේ. සිල් සමාදන් වෙනවා කැඩෙනවා. සමාදන් වෙනවා කඩනවා. ඒක අගේ කරලා නැහැ. ඛණ්ඩ සීල. ඛණ්ඩණය වෙනවා. අගේ කරන්නේ නැහැ. එහෙනම් අගේ කරන්නේ මොන සීලේද? අඛණ්ඩ සීල. එතෙන්ට යන්නයි උත්සාහ කරන්න ඕනේ. එහෙම වෙන්නේ මනා ශ්‍රද්ධාවක පිහිටපු කෙනෙක්. එහෙනම් ශ්‍රද්ධාවන්තයා සිල්වත් වෙනවා. මනාව සිල් තියෙන කෙනෙක් හොඳට බණ අහනවා. මනාව සිල් තියෙන කෙනෙක් හොඳට බණ අහනවා. අපිත් බණ අහනවා. නමුත් මනා සීලවන්තයෙක් බණ අහන විදිහ හරි වෙනස්. බාහිරට වටපිටට අවධානය මොකවත් නෑ. හොඳ සංයමයක් තියෙනවා. තමන්ගේ හිත පාලනය කරගෙන තියෙනවා. පටන් ගත්ත තැන ඉඳලා අවසානයේ දක්වාම එකම විදිහට අහනවා. අහන බණපදයක් ගානේ මතක තියාගන්නවා. අර්ථ විමසනවා. මේ විදිහට මනාව ධර්ම ශ්‍රවණය කරනවා. මනාව ධර්ම ශ්‍රවණය කළා දනුත් දෙනවා. ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. දැන් ප්‍රඥාවෙන් හරි පොහසත් මේ කරුණු කාරණා හොඳට වැටහෙනවා අවබෝධ වෙනවා. දැන් මේ ටික අපේ ජීවිතවල ගොඩනගා ගන්න අපි මොනවද කරන්න ඕනේ? අප්‍රමාදී වෙන්න ඕනේ. හැම වෙලාවෙම අප්‍රමාදී පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ අප්‍රමාදී කියන එක මේ ශාසනයේ තියෙන දැවැන්තම පින්කම. අප්‍රමාදී. ඒ අප්‍රමාදී ශාසනයේ තියෙන ලොකුම පින්කම බවට පත් වෙන්නේ. ශ්‍රද්ධාව ඇති කරන්නත් අප්‍රමාදී වෙන්න ඕනේ. සීලයටත් අප්‍රමාදී වෙන්න ඕනේ. අද සිල් ගන්න තියෙනවා නම් අදම සිල් ගන්නවා මිසක් ලබන පොයට කියලා කියන්නේ කිව්වොත් කවුද දන්නේ ලබන පොය වෙනකන් ඉන්නවද කියලා. එහෙනම් අප්‍රමාදී වෙන්න ඕනේ. බණ අහන්නත් දන් දෙන්නත් අප්‍රමාදීම වෙන්න ඕනේ. හෙටට කාලයක් නැහැ. බද්දේක රත සූත්‍රවල භාග්‍යතුන් හසේ කොහොමද සඳහන් කරලා තියෙන්නේ? අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවිය. අද කළ යුතු දේවල් අදම කරන්න. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා? බාල තරුණ මහලු කියලා ભેදයක් තියනවද? ඕනෑම කෙනෙක් තව මොහොතින් මරණයටපත් වෙන්න පුළුවන්.
ආන්ගේ හින්දා හැම වෙලාවෙම අප්‍රමාදීව කටයුතු කරන්නයි දේශනා කළේ. එතකොට අපේ අප්‍රමාදය පින්නතුනි යම් කෙනෙකුට නිදිපැදුරෙන් නැගිටින්න බැරි නම් ඒ පුද්ගලයාට සංසාරයෙන් නැගිටිනවා කියන එක තරම් පහසු වැඩක් නෙමෙයි. සමහර කෙනෙකුට නිදිපැදුරෙන් නැගිටින්න බෑ. බලන්න කෙනෙක් භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනා කළේ? නින්දෙන් අවදි වෙච්ච ගමම්ම නැගිටින්න කියලා. තව ටිකක් ඉන්නවා කියලා අපව හැරුණොත් ඒ ටික නැගිටින්නේ ආයෙ පැයක් කමාරක් ගිහිල්ලා. මට තේරෙන්නේ විනාඩි 5ක් විතර ගියා කියලා. නැත්තම් නිින්ද ගියෙත් නෑ වාගේ. නමුත් හෝරාව බලහම තමයි තේරෙන්නේ පැයක් කමාරක් ගෙවිලා කියලා. ආන්ගේ හිඳ දේශනා කළා අවදි වුණොත් අවදි වෙච්ච ගමම්ම කම්මැලිකම නැති කරලා නැගිටින්න ඕනේ. ආන් ඒ පුද්ගලයාටයි නැගිටින්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව කම්මැලියට අලසයට කවදාවත් නැගිටින්න බෑ. ඔහුට දියුණුවක් නැති බවම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අලසයන්ට දියුණුවක් නෑ. නිද්ධාසීලී සභාසීලී නිතර නිදන සුළු පුද්ගලයාත් පරිහානියටපත් වෙන පුද්ගලයෙක්. නමුත් අපි මේ සංසාරේට මෙච්චර වියදම් කරලා ආවේ නින්දක් හින්දා සංසාරේ නැති කරගන්න නෙමෙයි. ලොකු වීරියක් තියෙන්න ඕනේ. කායික වෙහෙස නිසා විතරක් ටිකක් නිදාගත්තර කමක් නැහැ. නැත්තම් බුද්ධ ආගමේ නින්ද අනුමත කරන්නෙම නැහැ. භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් එක දවසකට පැය විනාඩි 20ක් විතර නම් සැතපෙන්නේ. මම නිතරම සිහිපත් කරලා තියෙනවා අපි මොන හේතුවක් හින්දා පැය 8ක් 10ක් ගුලි වෙලා නිදා ගන්නවද කියලා. උන්වහන්සේ ලෞතුරා බුදු වෙලා අපි වෙනුවෙන් නිදි මරනවා. සරියුත් මහරහතන් වහන්සේ රහත් වෙලත් සඳහන් කරනවා 30 අවුරුද්දක් ඇඳක පිට තිබ්බේ නැහැ කියලා. ඒ කියන්නේ 30 අවුරුද්දක්ම සැතපීලා නැහැ. අපි මේ එක රැයක් නිදි මරලා කියනවා ඊයේ රැය හරියට නිදි මරුවා බොහොම අමාරුයි කියලා. උන්වහන්සේ 30 අවුරුද්දක් නිදි මරනවා. ඒ රහත් වෙන්න කලින් නෙමෙයි රහත් වෙලා. මුගලන් මහරහතන් වහන්සේත් එහෙමමයි. සරියුත් මහරහත් අනුරුද්ධ මහරහතන් වහන්සේ 55 අවුරුද්දක් ඇඳක පිට දිගෑරලා නැහැ. අපි පිටු දන්නවද බක්කුල මහරහතන් වහන්සේ පැවිදි වෙච්ච දවස් ඉඳලා සැතපීලා නැහැ. අවුරුදු 80ක් ඇඳක පිට තිබ්බේ නැහැ කියලා සඳහන් කරන්නේ. රාහුල මහරහතන් වහන්සේ 12 අවුරුද්දක්. මේ ආදි වශයෙන් උන්වහන්සේලා ඒ අති උතුම් බෝධියට ඇවිල්ලත් කැපකිරීම කරලා තියෙන තරම් ලෝක සත්‍ය වෙන්නේ. එතකොට අපේ නිවන වෙනුවෙන් අපිට වඩා දුක් විඳලා තියෙන ඒ උතුමන් වහන්සේලා. අපේ නිවන වෙනුවෙන් අපි දුක් විඳේ කොච්චරද කියන කාරණාවත් අපිට හිතාගන්න බෑ. අපි දුක් විඳිනවද? අපි නිවන් දකින්න උත්සාහ කරනවද කියන කාරණාව අපිට නම් හිතෙනවා ඇති අපි උත්සාහ කරනවා කියලා. හැබැයි ආර්යයන් වහන්සේලාට නම් තේරෙන්නේවත් නෑ අපි ගාව උත්සාහයක් තියනවද කියලා. අපි තියෙන උත්සාහය අගය කරන්නේ නෑ උන්වහන්සේලා. එහෙමනම් අප්‍රමාදී වෙන්න ඕනේ පින්නතුනි. මං කියවා ලෝකේ තියෙන ලොකුම පින්කම අප්‍රමාදී කියලා. අර චුල්ලහත්ති පදෝපමාදී සූත්‍රවල දේශනා කළේ මේ ලෝකේ ජීවත් වෙන හැම සතෙකුගේම පාසටහන ඇත්පිය සටහන ඇතුලේ තියන්න පුළුවන්. ආන්විතන සඳහන් කළා අප්‍රමාදයේ ඇත්පිය සටහන වාගේ. අපි කරන අනිත් ඔක්කොම පින්කම් ඒ ඇතුලේ තියන්න පුළුවන්. හැම පින්කමක් උදෙසාම අප්‍රමාදී බව වටිනවා. මේ තුන් ලෝකේ වටිනාම උතුමන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ. පින්කම් ලෝකේ උතුම්ම පින්කම වෙන්නේ අප්‍රමාදී. එහෙනම් අප්‍රමාදී බව කොච්චර වටිනවද? අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. අප්‍රමාදී කියලා කියන්නේ අමෘත පදයයි. පමා වූ නොමරුණත් මැරිච්චුන් හා සමානයි. එහෙනම් අප්‍රමාදයේ නැමැති අමෘතයම ජීවිතයට එකතු කරන්න ඕනේ හැම වෙලාවෙම. ඊළඟට පින්නතුනි මේ සම්පත් පහ තමා තුළ උපදවා ගන්නව නම් යම් කෙනෙක් සඳහන් කරනවා මේ පංච ධර්ම සහිතව පින්කම් කරලා යමෙක් ප්‍රාර්ථනා කරනවාද ආන්ගේ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙනවා කියලා. මේ ස්වර්ගයට යන්නේ කොහොමද කියන එකනේ කතා කරන්නේ. මේ පංච ධර්ම සහිතව පින්කම් කරලා කරන ප්‍රාර්ථනාව අපූර්වට මුදුන්පත් වෙනවා. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා.
පින්කම් කරනකොට මේ පංච ධර්මයේම උදුප්පත් කරගන්න. ඉවර වෙලා කරන්න ප්‍රාර්ථනාවක් අපි ඒකාන්තයෙන් සුගතිගාමි කරනවා ඒ පින්කම. ඊළඟට සඳහන් කළා බුදුරජාණන් වහන්සේ අපිට දේශනාම කරනවා මේ කාරණාව පිළිබඳව අපි ලබන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ දේවල්. මොන දේවල්ද? ආයුං වන්නං යසං කිත්තිං සග්ගං උච්චා කුලීනකං රතියෝ පත්ත යාතේන උලාරා අපරාපරා අප්පමාදං පසංසන්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා. මොනවද මේ ආයුං වන්නං යසං කිත්තිං? ආයුෂයේ වර්ණයේ යසස කීර්තිය සග්ගා උච්චා කුලීනකං කුලීනතං සග්ගා ස්වර්ග සම්පත්තිය උච්චා කුලීනතං උසස් කුලයක උප්පත්තිය ලැබීම. රතියෝ පත්ත යාතේන උලාරා අපරාපරා අප්පමාදම් පසංසන්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා. මෙන්න මේ දේවල් ලබන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා අප්‍රමාදීව කටයුතු කරනවා. මොනවද කරන කටයුතු? අප්‍රමාදීව පින්කම් කරනවා. කවුද? පඬිත පුජ්‍යලයා, ප්‍රඥාවන්ත පුජ්‍යලයා අප්‍රමාදීව කටයුතු කරනවා මේ දේවල් ලබන්න. අප්පමත්තෝ උබෝ අත්තේ අධිගන්හාති පඬිතු. අප්‍රමාදී වූ පඬිතයා විසින් අර්ථ දෙකම මනාව ලබා ගන්නවා කියලා සඳහන් කළා. මොකද්ද අර්ථ දෙක කියලා කියන්නේ? මෙලව සැපත් දෙව්ලොව සැපත් කියන එක. ස්වර්ග සම්පත්තියත් දෙකම ලබා ගන්නවා. දියුණුවක් ලබනවද? පසු ජීවිතයක ලබන යම් දියුණුවක් තියනවද? අර්ථ දෙකම ලබනවා. පසු ජීවිතයක ලබන යම් දියුණුවක් කියලා කියන්නේ මේ ජීවිතෙන් පස්සේ අපි කතා කරන හැටියට අනාගතයක යම් දියුණුවක් ලබනවද? ආන් ඒ දියුණුව ලබන්නේ මෙන්න මේ අප්‍රමාදී පුජ්‍යලයමයි අනාගත ජීවිතයක යම් දියුණුවක් ලබන්නේ. ඊළඟට සඳහන් කළා මේ ජීවිතේ අපි පිනත යම් අඩුපාඩුවක් සහිතව ජීවත් වෙනවා නම් ඒ පෙර අපි ගාව නිවැරදි අප්‍රමාදයක් තිබුණේ නැති නිසා. එහෙනම් අපි ගැන කල්පනා කරනකොට කී දෙනෙක් ගාව කොච්චර අඩුපාඩු තියෙනවද? සමහර කෙනෙකුට ඉන්න හොඳ ගයක් නැහැ. සමහර කෙනෙකුට වාහනයක් නැහැ. සමහර කෙනෙකුට මන ඇඳුම් පැළඳුම් ටිකක් නැහැ. සමහර කෙනෙකුට මිල මුදල් නැහැ. සමහර කෙනෙකුට හොඳ සපත්තු දෙකක් නැහැ. සමහර කෙනෙකුට ඉඩමක් නැහැ. සමහර කෙනෙකුට හරියට කෑම බීම නැහැ. මොනවා හරි අපේ ජීවිතවල අඩුපාඩු. එහෙනම් මේ අඩුපාඩු මොනවා හින්දාද අපිට? වෙනතර මේ අඩුපාඩු මෙහෙම ලැබිලා තියෙන්නේ අපි පෙර ප්‍රමාදී පුජ්‍යලයන් වෙච්ච හින්දාමයි. ඒකයි මේ අඩුපාඩු. අපි පෙර කරගත්ත පව්. අඩුපාඩු කියලා කියන්නේ පෙර කරගත්ත පව්. අහවල් දේ මට නෑ කියලා දුකක් හිතෙනවා නම් ඒ පෙර කරගත්ත අකුසල. මට අහවල් දේ සම්පූර්ණයි කියලා සතුටක් තියෙනවා නම් ඒ සතුට හිමි වෙලා තියෙන පෙර කරගත්ත කුසල නිසා. ඒ කුසලයක් දුකක් කියලා කියන අකුසලයක්. අන්න ඒ නිසා සඳහන් කළා මේ ජීවිතයේ යමෙක් හොඳට ඉගෙන ගන්නවද? ඒ ඉගෙන ගන්න පුද්ගලයාට ඊර්ෂ්‍යා කරන්න එපා කියලා. අපිට ඊර්ෂ්‍යා කරලා ඒ අධ්‍යාපනය නවත්තන්න බෑ. ආන්ගේ මන දැනුම අවබෝධයේ සහිත ඒ ඥානය ඔහුට ගලාගෙන එන්න අවශ්‍ය දේවල් ඔහු සම්පූර්ණ කළේ මේ ජීවිතේ නෙමෙයි පෙර ජීවිතයක. පෙරයි කරලා තියෙන්නේ. ඒක අද නවත්තන්න බෑ. කෙනෙක් පෝසත් වෙනවද? අපේ ඊර්ෂියාවෙන් ඒ පෝසත්කම නවත්තන්න පුළුවන්ද? කරන්න ඕනේ ඊර්ෂියාව නෙමෙයි. මමත් පෝසත් වෙන්නේ කොහොමද කියන වැඩපිළිවෙල සම්පූර්ණ කරන එකයි. අප්‍රමාදීව කටයුතු කරගන්න එකයි. කුසල් දහම් රැස් කරගන්න එකයි අපි විසින් ජීවිතේ සම්පූර්ණ කරන්න ඕනේ. ආන් ඒ නිසා සිහිපත් කළා අත්තාභි සමයාදීරෝ පණ්ඩිතෝති පෞච්චති. මේ ජීවිතේ දියුණු කරගෙන පසු ජීවිතයත් දියුණු කරගන්න කටයුතු කරන යමෙක් වෙනවා නම් ඔහු පඬිතෙක්මයි කියලා. මෙලවත් දියුණු කරනවා. මෙයින් පස්සේ ජීවිතයත් දියුණු කරනවා. ඒ වෙනුවෙන් බොහෝ අප්‍රමාදීව කටයුතු කරනවා. අන්න එවන් පුද්ගලයන්ට කියනවා පඬිතයෝ කියලා. එහෙමනම් පින්නතුනි මේ පංච ඉත්ත ධම්ම සූත්‍රයේ තුල
භාග්‍යතුන් වහන්සේ කාරණා පහක් අනාථපිණ්ඩික සිටුතුමාට විස්තර කරලා දුන්නා. මිනිස්සු මේ ලෝකේ බොහෝම කැමති කාරණා පහක්. හැම කෙනෙක්ම කැමති ඉත්තයි කාන්තයි මනාපයි. හැමෝම කැමති හැමෝම මනාපයි මේ සම්පත් වලට. ඒ වුණාට කවදාවත් ප්‍රාර්ථනා හේතුවෙන් කවදාවත් යාඥා හේතුවෙන් ලැබෙන්නේම නැහැ. මොනවද මේ සම්පත් පහ? ආයුෂය, වර්ණය, සැපය, යසස, ස්වර්ගය. මේවට අකමැති අය මේ ලෝකේ ඇත්තෙම නැහැ. එහෙමනම් මේ දේවල් ලබන්න හරියටම ප්‍රතිපත්තිය පූර්ණේ කරන්න දේශනා කළා. ආයුෂය ලැබීමේ ප්‍රතිපත්තිය තමයි ප්‍රාණඝාතයෙන් වළකින එක. වර්ණ ලැබුණේ වස්ත්‍ර දන් දුන්න නිසා. ඊළඟට සැපය ලැබුණේ මනාව දන් දුන්න නිසා. යසස ලැබුණේ දන් දෙනකොට පිරිස් එකතු කරගෙන දන් දුන්නා. වැඩි පිරිසකට දන් දුන්නා. කල්යාණ මිත්‍රයන්ට එරෙහි වුණේ නැහැ. අධර්මයේ පැත්තේ වාඩි වුණේ නැහැ. මෙන්න මේ වාගේ කාරණා නිසා අපේ යසස වැඩෙනවා. ස්වර්ග සම්පත්තිය වැඩුණේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මේ පංච ධර්ම සහිතව යම් කෙනෙක් හරියටම පින්කම් කරලා කරනවා නම් ප්‍රාර්ථනාවක් එය ස්වර්ගයේ සඳහාම හේතු වෙනවා. එහෙමනම් ආර්ය ශ්‍රාවකයා විසින් මේ උතුම් වූ සම්පත්තීන් පහ ලබන්න පූර්ණේ කළ යුතු ප්‍රතිපත්තීන් ටික තමයි අපි මේ සාකච්ඡා කරන්නට යෙදුනේ. එහෙමනම් ධම්ම නදී තිත්ත දහම් වැඩසටහන මගින් මේ සාකච්ඡා කරලා නිමා කරන්නේ අංගුත්තර පංචක නිපාතයේ සඳහන් වෙන පංච ඉත්ත ධම්ම සූත්‍ර දේශනාවයි. ඒ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කළ හතරවෙනි ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ අලවතුගොඩ මාතලේ පාර පදිංචි කේ.ඒ. සන්ධ්‍යා කුමුදුනි කොඩිතුවක්කු මහත්මිය සහ ශ්‍රී දලදා තපෝවනේ කල්යාණ මිත්‍ර පිරිසයි කියලා සිහිපත් කරනවා. ඒ පින්නතුන්ගේ උතුම් අරමුණු කීපයක් පැහැදිලි කරනවා. දලදා තපෝවනේ සතිමන්ත නායක ස්වාමින් වහන්සේ වසර 4කට පෙර අපවත් වී වදාලා උන්වහන්සේට පින් අනුමෝදන් කිරීමත් කේ.එස්. සෝමපාල කොඩිතුවක්කු පියතුමා ඇතුළු පිය පාර්ශවයේ සැමටත් ඊ.එච්. මුතුබණ්ඩා ඒකනායක මාමා ඇතුළු මව් පාර්ශවයේ සැමටත් තපෝවනේ කල්යාණ මිත්‍ර පිරිසගේ සියලුම මේගිය ඥාතීන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. ඊ.එම්. යසෝමැණිකේ ඒකනායක මෞතුමිය රම්බණ්ඩා විජේබාහු බාප්පාට තපෝවනේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට තපෝවනේ කල්යාණ මිත්‍ර පිරිසට දේශකයන්න් වහන්සේ ඇතුළු බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රද්ධා බුද්ධිමත් දහම් නදියට බැස සංසාරයෙන් එතර වීමට වෙර වීරිය දරන හැමට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන්ම උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. ඔබ අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මි